තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්ම බිඳක් ශ්‍රවණය කරන්නට. ඉතින් ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා, අද මම පෙන්වලා දෙන්න හදන කරුණු ටික ගොඩාක් සියුම්. මම දේශනාව සඳහා මාතෘකාවක්වත් නොතබා දේශනාව පටන් ගත්තේ පෙර දේශනාවලදී පැහැදිලි කරලා දුන්න චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ආදී ධර්මතාවයන් පිළිබඳව වඩාත් ගවේෂණාත්මකව කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න ඕන නිසා. ඉතින් මේ පෙන්නන කරුණු ටික බොහොම සියුම්. ඇත්තටම ගැඹුර නෙමෙයි තියෙන්නේ, බොහොම සියුම් ස්වභාවයක්. තූලං අනුන් කියලා පෙන්වන ධර්මයේ තූල කියලා කියන්නේ මහත්, අනුන් කියන්නේ සියුම්. සියුම් බව ඊටමත් මහත්. ඉතින් අපි හිත නොයෙක් අරමුණු වලට යොමු කළොත්, හිත ඇතුලෙන් එක එක විතර්කයන් විතර්කණය කර හිටියොත් මේ කතා කරන දේ මොන විදිහටවත්ම තේරෙන්නේ නැහැ, තේරුම් ගන්නට අපහසුයි. මේ කරන දේශනාව තුලින් කියලා දෙන්න හදන්නේ මොකක්ද කියලා ප්‍රශ්නාර්ථයකින් යුක්තව නිතරම මේ දේශනාව ඔස්සේම හිත මෙහෙයුවොත්, හිත යොමු කළොත් දේශනාව අවසානයේදී අපි කාටත් මේ ලැබූ මනුස්ස ජීවිත හිස් නොවන විදිහේ වටිනා ධර්ම අර්ථයක් ඇති කර ගන්නට පුළුවන්. වටිනා නුවණක් පහළ කර ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මුලින්ම මතක් කරනවා, ඊ타මත්ම වමනාවෙන් හොඳින් අහන්න කියලා. අපි ඒකෙදි පොඩි විමසීමක් කරමු. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේම මේ සසර දුකෙන් මේ සත්වයාව එතර කරවන්නට, දුකෙන් මුදවන්නට. ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ යොදාගත් ක්‍රමෝපාය උනේ තමන් වහන්සේලාම නුවණින් අවබෝධ කරගෙන ශ්‍රේෂ්ඨ තැනක තබල කටයුතු කරන මේ චතුරාර්ය සත්‍ය. දුක පිළිබඳ නුවණක්, දුක ඇතිවීම පිළිබඳ නුවණක්, දුක නැතිවීම පිළිබඳ නුවණක්, නැති කරන මාර්ගය පිළිබඳ නුවණක් ඇති කර ගන්නට කියන එක. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් තමයි සසර දුකෙන් එතර වීම පෙන්වන්නේ. අපි පොඩ්ඩක් විමසීමක් කරලා බලමු. ඇත්තටම මේ චතුරාර්ය සත්‍ය තුළින්, නැත්තම් මේ තුළින් තථාගතයන් වහන්සේ දෙන පණිවිඩය මොකක්ද කියලා පොඩ්ඩක් අපි පොඩ්ඩක් බලමු. ඒ දේශනාවන්ගේ තියෙන පෙළ දහමම අර්ථයම ගලපලා
එතන දුක්ඛ සත්‍ය දිහා බලන්න හොඳට ජාතිපි දුක්ඛ ඒ කියන්නේ ඉපදීමද දුකයි ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ යම්පි චන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන වචන ටික අරගෙන අපි පොඩ්ඩක් විග්‍රහ කරලා විස්තර කරලා බලමු. එතකොට මේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියලා මේ දුක් ටික පෙන්නලා තථාගතයන් වහන්සේ ඊට පස්සේ සියල්ලම එකට එකතු කළා කැටි කළා වචනයක් දේශනා කරනවා. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධය දුකක් කියලා. අපි මේ දුක් ටික ඔක්කොම තියනවා කොතනද? පංච උපාදානස්කන්ධය දුකක් කියනකොට පංච උපාදානස්කන්ධය යම් තැනක ඇසුරු වෙයි නම් එතන මෙන්න මේ දුක තියෙයි. පංච උපාදානස්කන්ධය කිව්වහම පංච උපාදානස්කන්ධය ඇසුරු වෙන අපසරිය අපි පොඩ්ඩක් බලමු. කාමවචරෝත් රූපවචරෝත් අරූපවචරෝත් කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකයේ අනුව ගිය යම් චිත්තචෛසික ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ කුසල ධර්මයක් තියෙනම් අකුසල ධර්මයක් තියෙනම් ක්‍රියා ධර්මයක් තියෙනම් විපාක ධර්මයක් තියෙනම් කුසල අකුසල ක්‍රියා විපාක කියලා මේ තුන් භූමිය අනුවගේ යම් චිත්තචෛසික ටිකක් තියෙනම් සබ්බන් රූපං හැම රූපයක්මත් කියන මෙන්න මේ ටික ඔක්කොම අයිති මොකද? පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියනකොට. එතකොට ඒ තුල තමන් ඇතුළත්ව තමනුත් එක්ක බාහිර නැත්නම් මේ හැම සියලුම ධර්මතා ටික ගත්තහම එහෙම නැත්නම් මේ වචනෙන් කෙටියෙන් පෙන්නලා තියෙන්නේ තුන් ලෝකයේම දුකයි කියන අදහස. සංකීර්තන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියනකොට මේ තුන් භවයේම දුකයි කියන අදහසයි පෙන්නලා තියෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් බලමු තුන් භවයෙන් තුන් ලෝකෙන් අපිට අද දවසේදී විද්‍යමාන වෙනවා කාම ලෝකේ කාම භවේ. තමනුත් ඉන්නවා අනිත් අයත් ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා. ඒ දුක කියන නුවණ ඇති කරගන්න කියලා පෙන්නලා තියෙන කොහෙද මේ ලෝකයේ දුකයි කියන එකයි තව පැත්තකින් පංච උපාදානස්කන්ධ ලෝකයේ දුකයි කියන එකයි පෙන්නලා තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. ලෝකේ කියනකොට බලන්න අපිට ලෝකයේ කියන එක හම්බ වෙන හැටි. අපිට කුඩා කාලයක් තිබුණා. අපි ඉස්කෝලේ ගියා යාළු මිත්‍රයෝ හිටියා. ගම් පළාත් ගෙවල් දොරවල් තිබුණා බොහෝ අය හිටියා. ඒ ස්ථාන වලට අදත් යන්න පුළුවන් ගියාම හැබැයි ඒව දැන් වෙනස් වෙලා විපරිණාම වෙච්ච බව පේනවා. අලුත් වෙලා. ඊට පස්සේ දැනුත් තමනුත් ඉන්නවා තමන්ගේ ගෙවල් දොරවල් දුව දරුවෝ ඉන්නවා යාළු මිත්‍රයෝ ඉන්නවා කියලා අපිට මේ වටපිටාවක් හම්බ වෙනවා. ඒ වගේම ගම් නගර පළාත් රටවල් ලෝකවල හම්බ වෙනවා. ඊගාවට අනාගතයටත් අපිට හෙට තව සතියකින් තව මාසෙකින් අහවල් රටට යන්න පුළුවන් අහවල් ගමට යන්න පුළුවන් අහවල් කෙනාව හම්බ වෙන්න පුළුවන් අහවල් පළාතට යන්න පුළුවන් කියලා නූපන්නව නොහට ගත්තා වූ දේත් කිරීම සඳහා භූමිය හැදිලා තියෙනවා. එතකොට මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙන් තමා ඇතුළත් මේ වටපිටාවට තමයි ලෝකේ කියලා කිව්වේ. බලන්න මේ අපි ඉන්න ලෝකයේ තුල ඉපදීම කියන එකක් පේනවා. කුඩා ළමයි උපදිනවා නොයෙක් සත්ව ප්‍රභේදයන් උපදිනවා ඒ වගේම නොයෙක් විදිහේ
අරමුණු උපදිනවා. එතකොට ඉපදීමක් වෙන්නේ. ඊට පස්සේ මේ ලෝකේ තුල ලෙඩවීමක් වෙන්නේ. මේ ස්පිරිතාල කියලා යමක් තියෙන්නේ. මොකටද? ලෙඩවීම කියන එකක් තියෙන හින්දා මේ ලෝකේ. ලෙඩවීම කියන ධර්මතාවයක් තියෙන එක. ඒක සංකල්පයක්. හිතේ තියෙන එකක් එහෙම නෙමෙයි. අපි කියමු අංශභාගේ හැදිලා කියයි. පිළිකාවක් හැදිලා කියයි. ස්නායු රෝගයක් කියයි. මොළේ ආබාධයක් කියයි. නොයෙක් ආකාරයේ විදිහේ ලෙඩ රෝග පෙනේ. ඊගාවට මහලු බව පෙනේ. කෙස් පැහෙනවා, හම රැලි වැටෙනවා, දත් වැටෙනවා, අතපය වළංගු නැහැ. බලන්න මහලු බව පෙනේ. මරණය පෙනේ. ඒ සත්වයන්ගේ නොයෙක් ක්‍රම උපායන් නිසා නොයෙක් ආකාරයට මැරෙන සත්වයෝ පෙනේ. එතකොට ප්‍රිය අයගෙන් ප්‍රිය දේවල් වලින් වෙන්වීමේ දුක පෙනේ. අප්‍රිය දේවල් අප්‍රිය පුද්ගලයෝ හා එකතු වෙන්න වීමේ දුක පෙනේ. හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ දුක් පෙනේ. මේ සියලුම දුක් ටික විද්‍යමාන වෙන්නේ මෙන්න මේ ලෝකයේ තුල නෙමෙයිද කියලා බලන්න. දැන් Taman තනියම විතරක් හිටියා නම් ප්‍රිය විපයෝග දුක්ඛයක්, අප්‍රිය සංපයෝග දුක්ඛයක් ඔය වගේ දේවල් එන්න බෑ. නමුත් මේ පෙන්වන්නේ ඒ සත්ව නිකායේ හට ගන්නකම නැත්තම් පංච උපාදානස්කන්ධ ලෝකය තමයි දුක කියලා පෙන්වන්නේ. බලන්න මේ ලෝකය කියන ධර්මතාවය තුල නෙමෙයිද මේ හැම දුකක්ම තියෙන්නේ කියලා. ඔය වගේම තමයි බ්‍රහ්ම ලෝකේ ගත්තත් ඒ බ්‍රහ්ම ලෝකෙත් යම් මට්ටමක දුකක් තියෙනවා. අරූපී බ්‍රහ්ම ලෝකේ ගත්තත් ඒ ධර්මතාවයන්ගේ නොපැවැත්මවත් දුක වෙනවා. එතකොට ඒකයි සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල මේ සියලුම දුක් ටික තියෙයි. ඒකට කියනවා පංච උපාදානස්කන්ධ ලෝකය කියලා. එතකොට අනිවාර්යෙන් තමන්වත් ඇතුළත්ව අනිත් හැම දෙයක්ම. එතකොට මේ දුකට තව නමක් ලෝකය කියන එක. ලෝකයට තව නමක් දුක කියන එක මම කලිනුත් මතක් කරලා තියෙයි. හරි. අපි දැන් බලමු මේ දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා. දුකට හේතුව තණ්හාව කියලා අපි ඕනතරම් අහලා තියෙනවා. අපි කතා කරලා තියෙනවා. ඇත්තටම අපිට කලකිරීම ඇති වෙන විදිහට මේකේ අර්ථය දකින්න පුළුවන් වුණොත් තණ්හාව නිසා දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණාව අපි බැලුවොත් ඒ කියන්නේ දැන් දුක කියන එක ලෝකේ නා තණ්හාව නිසා ලෝකේ ඇති වෙලා තියෙන්නේ කියන අදහස ඇති වෙන්නේ කොහොමද? දැන් අපිට අද දවසේදී පේනවා ලෝකේ තියෙන දේවල් වලට නම් අපි තණ්හා කරනවා. ලෝකේ තියෙන රන් රෙදි මුතුමැණික් දුව දරුවන්ට අපි කැමැත්ත ඇති කර ගන්නවා, තණ්හාව ඇති කර ගන්නවා. නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ එහෙම ලෝකේ තියෙන දෙයකට කැමැත්ත නෙමෙයි මේ කැමැත්ත පෙන්වනවා නැත්නම් තණ්හාව පෙන්වනවා මොකද ලෝකේ හැදෙන්නේ තණ්හාවෙන් කියලා. අපි ඒ ටික පොඩ්ඩක් බලමු මේ කතා කරන ටික ගොඩාක්ම වටිනවා. අපි ඒක අපේ ජීවිතයේ අත නොහැර අපේ ජීවිතයෙන්ම අපි බලමු. දැන් අපේ ජීවිතයෙන්ම අපිට පැහැදිලි මේ ලෝකයේ දුකයි කියන එක. මොකද බොහෝ දෙනා ඇසුරු කරන්ට වීම දුකක්. බොහෝ තැන් ඇසුරු කරන්ට වීම දුකක්. බොහෝ අය ඇසුරු කරන්ට වීම දුකක්. එතකොට මේ ලෝකයේ තුල තමයි බොහෝ දෙනා බොහෝ අය බොහෝ තැන් ඇසුරු කරන්ට අපිට වෙන්නේ.
ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංප්‍රයෝග දුක් එන්නේ. ඒ දුක තණ්හාව නිසා හැදිලා තියෙන්නේ. නැත්තම් ඒ ලෝකේ තණ්හාව නිසා හැදිලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාව කියලා පෙන්නනවා. අපි පොඩ්ඩක් බලමු දුකට හේතුව තණ්හාව වෙන්නේ කොහොමද කියන කාරණාව. එතනදී කෙනා අද දවසේදී අපිට ලෝකය කියන එක පවතින ආකාරය පොඩ්ඩක් අපි බලමු. එතකොට මේ තණ්හාවේ කෘත්‍ය අපිට හසු වෙනවා. මේ පොඩි කාලයේ තිබුණා දැන් වර්තමානයක් තියෙනවා අනාගතයක් තියෙනවා කියලා ඇතිකමට ලෝකයක් හම්බ වෙන නිසායි ඒ තියෙන දේ තුල ජරා මරණ පෙනෙන්නේ. තියෙන දේ තුල දුක පෙනෙන්නේ. අපිට මේ මුළු ලෝකයක්ම හම්බ වෙන්නේ ලෝකයක ඇතිකමක් හම්බ වෙන්නේ කොහොමද කියලා අපි බැලුවොත් අපිට පේනවා මෙන්න මෙහෙම ධර්මතා දෙකක් තියෙයි. මොකද්ද? අපි ඇහෙන් රූපයක් බලනවා. කනෙන් ශබ්දයක් අහනවා. නාසයෙන් ගන්ධයක් සුවඳයක් ආග්‍රහණය කරනවා. ඔන්න ඔය ටිකට අපි කියමු උප්පත්ති භවය කියලා. ඔය ටිකට අපි කියමු ස්කන්ධ ටික කියලා. ඔය ටිකට අපි කියමු විපාක කියලා. හරි. ඊට පස්සේ මේ රූපයක් දැක්කට පස්සේ අපි ආපහු අහකට යනකොට මේ දැකපු අහපු හැම දෙයක්ම ඇතිකමට ආපහු බලන්න යන්න පුළුවන්කමට අපේ මනස පැත්තේ නිමිත්තක් තියෙනවා මතකයක් හැදෙනවා. අපිට ඕක මනසේ පැත්තේ නිමිත්තක් මතකයක් කියලාවත් පේන්නේ දැකපු දේ තියෙනවා වගේ තමයි තේරෙන්නේ. ඇහැට පේනවා පැත්තකට යනකොට පෙනුණු දේ ඇතිකමට දැනෙනවා. ඊට පස්සේ පෙනෙන දේ නිකම්ම නෙමෙයි දැකපුවහව පැත්තට හිත නැඹුරු වෙලා දැකපුවහපු දේවල් තියනවා කියලා තමයි අපිට කොහොම දැනෙන්නේ. තියෙන හින්දා ආපහු බලන්න හඬ යනවා. බලන්න හඬ යන හින්දා ආපහු තියනවා කියලා හිතෙනවා. ඇහින් බැලුවත් තියනවා හිතෙන් හිතුවත් තියනවා. මේ දෙන්නා ඇහින් බලන තැනට කියනවා විපාකය කියලා. විපාක ස්කන්ධ ටිකක් කියලා. ඔකට කියනවා විපාක නාම රූප දෙක කියලා. දැකපු දේ දැක්කයන් පස්සේ දකින්න පෙරත් ඇතිකමට තියෙන නිමිත්ත තියෙන පැත්තට කියනවා තණ්හා උපාදාන භව කියලා මනසේ ගතියක්. ඒකට කියනවා කර්ම විඥානය කියලා. පෙනෙන පැත්තට කිව්වා නාම රූප දෙක කියලා. පෙනෙන දේ ඇතිකමට පෙනෙන එකට කිව්වා කර්ම විඥානය කියලා. මේ විඥානය නිසා නාම රූපත් නාම රූප නිසා විඥානයත් කියන දේ ඔවුනොවුන්ට ප්‍රත්‍ය උපකාරව පැවතුනහම අර නල කලාප සූත්‍රයේ පෙන්නනවා වගේ තව බටමිටියකට ඔවුනොවුන්ට උපකාරව බටමිටි දෙකක් හිටෙව්වොත් මේ බටමිටිය වැටෙන්නේ අනිත් බටමිටිය නිසා ඒ බටමිටිය වැටෙන්නේ අනිත් බටමිටිය නිසා ඔවුනොවුන්ට උපකාරව දෙන්න පවතිනවා වගේ දැකපු අහපු දේවල් නිරුද්ධ වෙන්නේ නැහැ නැති වෙන බව පේන්නේ ඇතිකමට අපේ මනස තියනකම් ඇතිකමට අපේ මනස හටගන්නේ නැහැ නිරුද්ධ නැති වෙන්නේ නැහැ නිරුද්ධ වෙන්නේ දැකපු අහපු දෙයට නැමී පවතින තාක් දැකපු අහපු දේ තියනවා කියන හිතෙන තාක්
පෙනෙන දේ ඇතිකමටත් ඇතිකම පෙනෙන දෙයටත් ඇහෙන දේ ඇතිකමටත් ඇතිකම ඇහෙන දෙයටත් ඔවුනොවුන්ට උපකාරව හිටගත්තාම මේ ලෝකය කියන එක නිර්මාණය වෙලා ඇති. හොඳට බලන්න තමන් ඉන්නවා තමන්ගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් තියනවා කියලා මේ මුළු ලෝකයක්ම ඇතිකමක් ඔබට තියෙන්නේ ඔය කම නෙමෙයිද කියලා යම් ප්‍රදේශයක් හෝ යම් තැනක් හෝ ඔහොම ඉන්නකොට තමන්ගේ දුව දරුවෝ ඉන්නවා කියන අදහසක් ඔබට තියෙයි. නිකම්ම විතරක් නෙමෙයි ඒ තැන් වලට හිත නැඹුරු වෙලා දැකපුවාපු අය දේවල් තියනවා කියන හැඟීමක් තියෙයි. තියෙන හින්දාම දකින අහන්න බලන්න යන්න පුළුවන්. ගියේ හින්දාම ආයෙත් පේනවා. ආයෙත් පෙවුනට පස්සේ පෙවුණු දේ තියනවා කියන අදහස එනවා. මේ විදිහට සම්පූර්ණම නාම රූප දෙක විඥාණයටත් විඥානයේ නාම රූප දෙකටත්. ඔක තව පැත්තකින් මම ගත්තොත් පේනවා කියන ඇහෙනවා කියන විපාක ස්කන්ධ ටිකට ගත්තොත් පංච උපාදාන ස්කන්ධය කියලා. පෙවුනෑන් පස්සේ ඇහුනෑන් පස්සේ ඇතිකමට හිටින කර්ම භව පැත්තට ගත්තොත් අපි උපාදානය කියලා කිව්වොත් පංච උපාදානස්කන්ධය නිසා උපාදානයත් උපාදානය නිසා පංච උපාදානස්කන්ධයත් කියන දෙක ඔවුනොන්ට උපකාරව පිහිටියාම උපාදානස්කන්ධයේ පවතින උපාදානය නිසා උපාදානයේ පවතින උපාදානස්කන්ධය නිසා. එතකොට මේ දෙන්න ඔවුනොන්ට උපකාරව පවතිනකොට මේ මුළු ලෝකයම ඇති වෙලා ඇති. දැන් තියෙන ලෝකයේ තුල ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස් නිന്ദා අපහාස වෙන්නේ. එහෙනම් මේ දුක කියන එක නාම රූප නිසා විඥානේ විඥාන නිසා නාම රූපයි කියලා නැත්තම් ස්කන්ධ ටිකක් සහ කෙලස් ටිකක් කියන ටික පෙනෙනවා ඇහෙනවා කියන පැත්තට කිව්වා ස්කන්ධ ටික කියලා තණ්හා උපාදාන කියලා. ඒ කියන්නේ පෙනුනායින් පස්සෙත් ඇතිකමට පෙනෙන්න යන්න ඉස්සෙල්ලා තියෙන කමට මනස පැත්තෙන් හදන ටික කරලා තියෙන්නේ තණ්හා උපාදාන කියන ප්‍රධාන කෙලෙස් ටිකකින්. ඔය නිමිත්ත මනස තියෙන නිමිත්තක් හැටියටවත් පෙන්වන්න නැතුව දැකපු දේවල්මයි තියෙන්නේ කියන ටික හදලා තියෙන්නේ කෙලෙස් ටිකෙන්. ඒකට කියනවා කෙලෙස් ටිකට කියනවා කර්ම භවය, කෙලෙස් ටික, උපාදානය කියලා කියනවා. ස්කන්ධ සහ කෙලෙස් කියන දෙන්න. කෙලෙස් නිසා ස්කන්ධ ටික උපදිනවා, ස්කන්ධ ටික උපදිනකොටම කෙලෙස් ටික යෙදෙනවා කියලා මාරුවෙන් මාරුට වුණොත් දකින අහන හැම දෙයක්ම ඇතිකමට හැදිලා ඇති. ඔන්න දුක හැදිලා තිනවා. පංච උපාදානස්කන්ධ ලෝකේ කියන ඕකට. හරි. දැන් බලමු මේ දුක නැත්තම් මේ ලෝකය තණ්හාව නිසා හැදුනේ කියලා කිව්වේ ඇයි? දැන් පෙන්වන්නේ මේ නාම රූප නිසා විඥානේ විඥාන නිසා නාම රූප කියන තැනකින්. පින්වත්තුනි තණ්හාව නිසා මේ දුක හැදෙනවා කියන වචනේ තේරුම මෙන්න මේකයි. මෙන්න මේ අර්ථය කවදාවත් වරද්දන්න පමින් ඉදිරියට හැමදාම තියාගන්න. මොකද කවදා හරි මේ අර්ථ තේරුම් අරගෙන තමයි අපි සසරෙන් මිදෙන්නේ. තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන කාරණාව කියන්නේ වෙන මොකුත් නෙමෙයි. තණ්හාව තමයි නාම රූප දෙක විඥාණයටත් විඥානේ නාම රූප දෙකටත් එකට යා කරන්නේ බඳින්නේ. අපි ඒක බලමු. කර්ම භවය උප්පත්ති භවයටත් උප්පත්ති භවය කර්ම භවයටත් එකට බැඳලා යා කරන කටයුත්ත කරන්නේ තණ්හාවෙන්. ඒ තණ්හාව නිසා නාම රූප දෙක විඥාණයට විඥාන නාම රූප දෙකටත් ඔවුනොන්ට උපකාරව වැටෙන්නේ නැතුව පවතිනවා තණ්හාව තියෙනකම්. එතකොට මේ ලෝකේ පවතින්නේ දුක. ඒ හින්දායි දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. අපි ඒක මෙහෙම බලමු. අපි යමක් දැක්කට පස්සේ මම මේ කතා කරන්න හදන ටික අතිශයම වටිනවා. හැබැයි ගැඹුරුයි ටිකක්. ගැඹුරු ස්වභාවය සියුම් ඈ.
නමුත් මම මේ ටික ඕගොල්ලෝ දැනගත්තේ නැති වුණාට කමක් නැහැ. නමුත් මේ අවබෝධයට මේ ටික ගන්න මතක නැති වුණාට කමක් නැහැ. මේ පෙන්වන ටික මම පස්සේ බොහෝම කෙටි සරල තැනකින් නිවන් මාර්ගයම පනවනවා. නමුත් මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න. අපි යමක් දැක්කට පස්සේ එතනින් වෙන් වෙනකොට දැකපු දේ ඇති බවට හිත ආවර්ජන කරන එක ස්වභාවයක්. ඕක අවිද්‍යාවෙන් උත් කරනවා. එහෙම නැතත් දැකපු දේ අහකට යනකොට නැවත දැකපු අහපු දේවල් සිහි කරන්න පුළුවන් එක හිතේ හැකියාවක්. ඒක දෝෂයක් නෑ. අපිට දවල් දාන වැළඳපු දේ උදේ වළඳපු දේ සිහි කරන්න බැරි නෑ. දැකපු අහපු දේවල් සිහි කරන්න පුළුවන්. මේ සිහි කරන අරමුණේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනට පස්සේ දැකපු දේ පැත්තකට ගිහාම අහපු දෙයින් පැත්තකට ගිහාම දැකපු අහපු දේවල් හිත සිහි කරනවා. සිහි කරන අරමුණු වල තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගෙවුනේ නැත්තම් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තිබුණොත් කරන වැඩේ මොකද්ද කියලා දන්නවද පින්වතුනි? චේතනා භවය හදනවා කියලා කියන්නේ තමන්ගේ මනස දැකපු අහපු පැත්තට සම්පූර්ණ නමනවා. ඔකට කියනවා ඔක්කාන්ති නාම රූපං. ඔක්කාන්ති කියන්නේ බැස ගන්නවා. නාම රූප දෙක පැත්තට බැස ගන්නවා මනස විඥානය. විඥානයේ ඔක්කාන්ති නාම රූපං වෙනවා. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් අපි මෙහෙම ගමු. වැඩි බරසාරව ගන්න එපා. ඔගොල්ලෝ පිටරටක නම් ඉන්නේ අම්මා හරි තාත්තා හරි පොඩි කාලේ ඉස්කෝලේ ගිය දෙයක් හරි මොන හරි සිහි කරන්නකෝ. සිහි කරනකොට එක දශමයක්වත් සිතෙන් සිතුවිල්ලක් සිහි කෙරුවා නේද කියලා ඕගලන්ට පේන්නේ නැහැ. මනෝ සම්පස්සය නිසා මේ අතීත ආරම්මණයක් හටගත්තා. මනෝ සම්පස්සය නැති වෙනකොට මේ ආරම්මණය නැති වෙනවා නේද? දැකපු අහපු දේ මේ සිතින් සිහි කරගත්තා. ඒ චිත්ත ස්පර්ශය නැති වෙනකොටම සිහි කරන ගත්ත දේ නැති වෙනවා නේද කියලා කිසි වෙලාවක ඕගලන්ට පේන්නේ නැහැ. සිහි කර ගන්නකොටම බලන්න ඕගොල්ලන්ගේ මනස බාහිර පැත්තට නැඹුරු වෙලා ඉන්න කෙනෙක්ව තියෙන දෙයක්වම සිහි කරන හැටි. ඕකම යමක් සිහි කරනකොට Tamanට මනෝ සම්පස්සය නිසා මේ සිහි කරනකම වෙනවා. මනෝ සම්පස්සය නැති වෙනකොට සිහි කරන දේ නැති වෙනවා කියන එකක් දැනෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. සිහි කරන ගානේ Tamanගේ හිත පොළොව පැත්තට නැමිලා පවතිනවා. දැකපු අහපු අය ඉන්නවා තියනවා කියන එක දැනෙන විදිහට සිහි කරනකොට බාහිර කෙනෙක් සිහි කරන කෙනා ඉන්න බවට සිහි කරන දේ තියෙන බවට හිත නැමෙනවා. ප්‍රදේශයක් පළාතක් සිහි කෙරුවොත් අහවල් පළාතේ තියෙන්නේ සිහි කරන දේ කියන තැනකට නැමෙනවා. ඔන්න ඔය නැමෙන එකට කියන ඔක්කාන්ති නාම රූපං. ඔක්කාන්ති කියන්නේ නාම රූප දෙකට දැකපුවාම නාම රූප දෙකට විඥානේ බැසගෙන ඉන්නවා. ඔන්න ඔය බිමට නැඹුරු කළා ඔක්කාන්ති නාම රූපං කියන කම හදලා තියෙන්නේ තණ්හාවෙන්. සිහි වෙන අරමුණක තණ්හා උපාදාන කියන ගතිය තිබුණොත් හඳුනගන්න කිසිම වෙලාවක සිහි කරන මනස පේන්නේ චිත්තචෛසික පේන්නේ. ඒ වෙනුවට දකින අහන දේවල් තියෙනවා ඉන්නවා කියන කමම Tamanට දැනෙන විදිහට Tamanගේ මනස නැමිලා පේනවා. එතකොට සිහි කරන අරමුණේ තණ්හා උපාදාන කෙලස් ටික තිබුණොත් භවය හැදෙනවා කියලා කියන්නේ දැකපු අහපු දේවල් තියෙනවාමයි කියන තැනකින් Tamanට දැනෙන කම හැදෙනවා. ඔන්න තණ්හාවෙන් කලේ දකින අහන දේවල් සිහි කරන බව පෙන්වන්න නැතුව තියෙනවාමයි කියලා මේ පැත්තට මනස නැඹුරු කරපු එක. තියෙන හින්දාම බලන්න යනවා. බලන්න ගිය නිසාම හැදිලා පේනවා.
නමුත් හැදිලා නොපෙනෙනවා හැදිලා පේන්නේ කියලා දන්නේ නැති වුනහම ආපහු ඇති බවට හිත සිහි කරනවා. ආයෙත් සිහි කරන එකේ තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදුනහම සිහි කරන දේ තියෙනවමයි කියලා තේරෙනවා. මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙසය මේ විදිහට වැඩේ කරපු හිඳයි තණ්හාව නිසා සිහි කෙරුවාම තියනවා කියන අදහස හිටිනවා තියෙන හින්දා බලනවා බැලුවට පස්සේ සිහි කරනකොට ආපහු කෙලෙස් යෙදෙන හින්දා තියනවා කියලා හිතෙනවා. මේ ලෝකයම ඇතිකමට හම්බ වෙලා තියෙන්නේ නාම රූප දෙක විඥාණයටත් විඥානේ නාම රූප දෙකටත් ඕනුන්ගේ සම්බන්ධතාවය හදලා තියෙන පින්වතුනි මෙන්න මේ තණ්හාවෙන්. ඒ නිසායි තණ්හාව දුකට හේතුව කියලා පෙන්වන්නේ. අපි බලමු දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකය ඇතිකමට ලෝකයක් අපිට හම්බ නොවුනොත් අපි යෝකට මෙහෙම ගත්තොත් ඔබ යමක් පින්වතුන් යම් අරමුණක් දකිනවා අහනවා තාම ඒක ඇත්ත පෙන්නේ. නමුත් පැත්තකට දැකලා පැත්තකට යනවා. ගියාම දැකපු අහපු දේ හිතෙන් සිහි කරනවා. සිහි කරනකොට සිහි කරන අරමුණේ ওই තණ්හා උපාදාන ගතිය නොතිබුණොත් සිහි කරන අරමුණත් එක්ක තණ්හා උපාදාන කියන කෙලෙසි නොයදුනොත් මොකක් වෙයිද කියන එක දන්නවද? එක මොහොතකටවත් එක දශමකටවත් දැකපු අහපු පැත්තට හිත නැමෙන්නේ නැතුව දකින දේ සිහි කරන දේ සිහි කිරීමෙන් පස්සේ ඉවරයි කියලා පේනවා. තණ්හාව නැති වුණොත් ඔබ gedara කියලා සිහි කරන්න වැඩ පොලේ ඉඳන් gedara එන්න ඇවිල්ලා වැඩ පොල සිහි කරනකොට සිහි කරන චිත්තචෛසික පේනවා. හිතේ ඒ සිත නිරුද්ධ වෙනකොටම සිහි කරන දේ නැති වෙනවා කියන එක පේනවා. ඇතිකමට වැඩ කරපු කාර්යාලය හෝ පොළොව හෝ ඇතිකමට දශමයක්වත් හිත නැමිලා පවතින්නේ නැහැ. තණ්හාව නැති වුණොත්. තණ්හාව නැති වුණොත් භවය නැහැ, කර්ම භවය නැහැ. සිහි කරන දේ එතන නිරුද්ධ වෙනවා. දකින දේ ඇතිකමට මනසේ හැදෙන්නේ නැහැ ගතිය. හිත ඔක්කාන්ති නාම රූපම් වෙන්නේ. ඒ කියන්නේ දැකපුවව පැත්තට නැමිලා පවතින්නේ නැහැ. මොන දෙයක් සිහි කෙරුවා සිහි කරන දේ තමන්ගේ මනස පැත්තටම නැඹුරු වෙලා තමන්ම සිහි කෙරුවා කියලා දන්නවා. සිහි කරන එක නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නවා. ඕක කරන්න නෙමෙයි මම මේ කියන්නේ තණ්හාව නැති වෙනකොට වෙන කෘත්‍ය. එතකොට තමන් පැත්තකට ගියාම දැකපු අහපු කිසිදු දෙයක් ඇතිකමට එකදු නිමිත්තක්වත් හිටින්නේ නැහැ. අනිමිත්තකමක්මයි තියෙන්නේ. තණ්හාව නැති වුණොත් නිවන කියලා කියන්නේ මේ ලෝකයේ ඇතිකමට කිසිම නිමිත්තක් නැහැ. එහෙම තැනක ඉඳලා බලන් අහන්න ගියොත් කණ්ණාඩිය පරිහරණය කරනවා වගේ ඒ වගේ තැනක ඉඳගෙන බලනකොට යන්න ඉස්සෙල්ලත් නිමිති නැහැ ගියන් පස්සෙත් නිමිති නැහැ තණ්හාව නැති හින්දා මනසේ එහෙම තැනක ඉඳන් බලනකොට මොකද වෙන්නේ? පෙනෙන පැත්ත පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා වගේ පේනවා. ඒ කියන්නේ පෙර යන්න ඉස්සෙල්ලා නිමිති තිබෙන්නේ නැති හින්දා දැන් ඇහැට රූප ගැටුණ හින්දා හිත ඊට අනුගතව උපන්න හින්දා මේ පේනව නේද කියලා යට පේනවා. ඔන්න ඔය තණ්හා නිරෝධය තියෙන තැනක ඉඳලා නැත්තම් නිරෝධයේ ඉඳලා දකින මනසක ලක්ෂණයක් මේ ස්කන්ධ ටික පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ. ඒක මේ ලෝකේ ඉන්න අපිට අයිති දෙයක් නෙමෙයි. එතකොට තණ්හාව නැති වුණොත් දකින්නකොට දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. ඇතිකමට නිමිත්තක් හැදෙන්නේ. ඇයි? කල්ැතුවම දැකපු හපු දේවල් සිහි කරනකොට
තණ්හා උපාදාන කියන ගතිය ඒ සිහි කරන අරමුණ එක්ක නොයෙදුණු නිසා සිහි කරන වාරයක් ගන්න සිහි කරන සිතුවිල්ල අනිත්‍ය පෙවුන මිසක සිහි කරන කම සිහි කරන අරමුණෙත් අනිත්‍ය පෙවුන මිසක හිත තියෙනවා ඉන්නවා කියලා Tamanට පෙවුනේ නැහැ, පෙන්වුවේ නැහැ බාහිර කිසිම වස්තුවක්. ඒ හින්දා දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන කිසිම නිමිත්තක් නැති තැනකින් තමයි තියෙන්නේ. එහෙම තැනක ඉඳලා බලන් යනකොට පෙර නොතිබීම පේනවා කියලා දකිනකොට අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියලා පේනවා. සිහි වෙන ඇහෙන් දකින දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා යා ඒ පැත්තෙන් ඇදගෙන වැටෙනවා. දැකපු දේ තියෙනවා හෝ තිබුණා හෝ කියන මනස හදන්න හේතු වෙන්නේ සිහි කරනකොට සිහි කරන දේ සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. දැකපු හපු දේවල් තියෙනවා කියලා මේ නාම විපාක නාම රූප දෙක ඇති පැත්තට මනස නැඹුරු කරන්නේ. තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ? නාම රූප දෙක විඥාණයට විඥානයේ නාම රූප දෙකටත් තියෙන සම්බන්ධතාවය හැදෙන්නේ. ඔකට කියනවා සලආයතන නිරෝධය කියලා. චක්කු සම්පස්සේ නිසා හටගත්ත දේ චක්කු සම්පස්සේ නැති වෙනකොට නැති වෙනවා. ඒක මනෝ සම්පස්සේට හෝ අනිත් ස්පර්ශයට ස්පර්ශ ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මනෝ සම්පස්සයෙන් සිහි කරගත්ත දේ මනෝ සම්පස්සේ නැති වෙනකොට නැති වෙනවා. ඒක දැකපු චක්කු සම්පස්ස සෝත සම්පස්සේ ඇතිකමට නිමිති හැදෙන්නේ නැහැ. නාම රූපය මේ බටමිටිය ගත්තොත් මේ බටමිටිය වැටෙනවා, මේ බටමිටිය වැටෙනවා, මේ බටමිටිය වැටෙනවා වගේ. තණ්හා උපාදාන භව කියන කෙලස් ටික නැති වුණොත්, තණ්හා උපාදානෙ නැති වුණොත් දැකපු දේ ඇතිකමට මනස හිටින්නේ නැහැ. දැකපු දේ මේ සිහි කරන දේ ඇතිකමට මනස හිටින්නේ නැහැ. එතකොට සිහි කරන දේ සිහි කිරීම පැත්තෙන් වැටෙනවා. එතකොට ඇතිකමක් නැතුව අරමුණු දකිනකොට දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා යා ඒ පැත්තෙන් ඇද වැටෙනවා. ඇතිකමට උදව් වෙන්නේ. සිහි කරන දේ සිහි කිරීමෙන් පස්සේ නැති වෙනවා කියලා පෙවුනොත්, දකින දේ දැකීමෙන් පස්සේ නැති වෙනවා කියලා පෙවුනොත් බලන්න ඔහොම වුණොත් ලෝකයේ ඇතිකමක් හම්බ වෙයිද කියලා? හම්බ වෙන්නේ මේ ලෝක නිරෝධය කියන එකට තව නමක් තමයි දුක්ඛ නිරෝධය. තණ්හාව නැති වුණොත් තමන්වත් අනුන්වත් මේ ලෝකේ කිසිම දෙයක ඇතිකමක් හම්බ වෙන්නේ නැහැ. ඇතිකම නැති වුණොත් ජරා මරණ නැහැ. ජරාව නැතිකමට කියනවා අජර කියලා, මරණය නැතිකමට කියනවා අමර කියලා. අජරාමරයි කියලා කියනවා මේ ලෝක නිරෝධයට. නිවනට තව නම. තණ්හාව නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? නාම රූප දෙක විඥාණයට විඥාන නාම රූප දෙක වුණොන්ට සම්බන්ධතාවය හදන්නේ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසාවත් එහෙම නැත්නම් මම මේ කාරණාව කියන නිසාවත් නෙමෙයි. ඕගොල්ලන්ගේ ජීවිතෙන් හැබෑවටම බලන්න මේ දුක් විඳින්න වෙලා තියෙන්නේ තමන් ගාවම තියෙන දැකපු දේ ඇතිකමට තියෙන මනසත් ඇතිකමට තියෙන මනස දැකව නැවත දකින්න අහන දේ හදන්නත් දකින්න අහන දේ ඇතිකමට මනස හදන කමත් කියන මේ කාරණාව නිසා නෙමෙයිද මේ මුළු ලෝකයක්ම තියෙන්නේ කියලා බලන්න. ඔන්න ඔය සම්බන්ධතාවය ඇති කරන එක තමයි තණ්හාවෙන් කළේ. ඒ නිසා මේ ලෝකයේ ඇති උනේ දුක පෙනෙන්නේ. ඒ නිසායි දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. තණ්හාව නැති කළොත් දකිනහන දේ කියන්නේ ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටික උදව් වෙන්නේ නැහැ කර්ම නිමිත්තක් හදන්න. කර්ම නිමිත්ත උදව් වෙන්නේ දකිනහන දේ ඇතිකමට. මේ නාම රූප දෙක විඥානයට විඥාන නාම රූප දෙකටත් ඔවුනොන්ගේ සම්බන්ධතාවය නැති වුණොත්, උපකාරය නැති වුණොත්, තණ්හා උපාදාන කියන කෙලෙසේ තණ්හා උපාදානය නැති වුණොත් කර්ම නිමිත්ත ඇද වැටෙනවා, විපාක පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. ඔන්න එක බටමිටියක් වැටෙනවා. එතකොට අනිත් බටමිටියට පවතින්න බෑ. එතකොට දකින්න දෙයට විතරක් ඉතුරු වෙන්න බෑ. එතකොට දකින්න දේ ඉතුරු නැතුවම නැති වෙනවා පේනවා. දකින්න දේ තිබුණොත්
කර්ම නිමිත්තට හැදෙන්න ඉඩ තියෙන්නේ. දකින දේ ඉතුරු නැතුව නැති වුණා කියලා දැක්කොත් ඇතිකමට නිමිති හැදෙන්නේ. දකින දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා නොදන්න ඇතිකමට පේන එක නිමිති හදනවා. නිමිති හදන හින්දා ඇතිකමට පේනවා. ඔය වැඩේ කළේ තණ්හාව නිසායි. මෙන්න මේ ලෝකයේ නැමැති දුක හටගෙන තියෙනවා කියලා දන්නවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දුක්ඛේ ඥානං කියලා කියනකොට මේ ලෝකයේ දුකයි කියන එක. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට පංච උපාදානස්කන්ධ ලෝකයේ දුකයි. ලෝකයේ කියනකොට තමන් ඇතුළත්ව මේ හැම දෙයක්ම බලන් ඇත්තටම තමන්ට තමන්ගේ දෙමව්පියෝ සහෝදරයෝ ඥාති හිතයිසින් ලෙඩ වෙච්ච මහලු වෙච්ච මැරිච්ච නිසා දුක ඊගාරු වැඩ පොළව රැකිරක්ෂා කර්මාන්ත කරන්න වෙනවා මේ ලෝකෙ හැදුනහම. එතකොට ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයන් ඇති වෙන හැටි මේ තමයි දුක් ටික මේ ලෝකේ. ඒ ලෝකය නැමැති දුක හදලා තියෙන තණ්හාවෙන්. තණ්හාව කියනකොට තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ටික පෙනෙන හැන දෙයටත් පෙනෙන හැන දේ කෙලෙස් ටිකටත් එකට සම්බන්ධ වෙලා බද්ධ වෙලයි මේ ලෝකේ හැදිලා තියෙන්නේ කියන එක කියනවා. ඒ තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ටික නැති වුණොත් පෙනෙන හැන දේ ඇතිකමට ඉතුරු වෙන්නේ. පෙනෙන හැන දේ ඇතිකමට ඉතුරු නොවුනොත් තමන්ගේ මනසේ කෙලෙස් පැත්තෙන් නිමිති හැදෙන්නේ. ඕනුන්ගේ සම්බන්ධතාවය නැති වුණොත් ඒකේ ප්‍රතිඵලය වෙනවා ලෝක නිරෝධය කියලා දුක දුක ඇතිවීම නැතිවීම පෙන්වනවා. පෙන්නලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි. මොකද සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කියන්නේ මේ ලෝකයේ දුකයි කියලා දකින්න. ඒ දුක් වූ ලෝකේ හදලා තියෙන්නේ තණ්හාවෙන් කියලා හිතන්න, තණ්හාවෙන් කියලා දකින්න. තණ්හාවෙන් කියනකොටම දකින්නදී ඇතිකමටත් ඇතිකම නිසා දකින්න පුළුවන්කමත් කියලා මාරුවට මේ දෙන්න පවතින නිසා නේද මේ දකින්නහන හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ. ඒක කළා තියෙන්නේ තණ්හාවෙන් නේද කියලා ලෝකය ඇති වෙලා තියෙන්නේ තණ්හාවෙන් කියනකොට දුකට හේතුව තණ්හාවයි කියනකොට එයා දන්නවා මේ ලෝකය නැමැති දුක හදලා තියෙන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියන දෙක ඔවුනොන්ට උපකාරව පවතින කෘත්‍ය කළා තියෙනවා තණ්හාවෙන්. ඒ නිසා මේ ලෝකේ පවතින්නේ කියලා. තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනව නේද කියලා දකින්න එක තමයි දර්ශනය සම්මාදිට්ඨි මාර්ගයට. ඊට පස්සේ සම්මා සංකප්පය කියලා කියන්නේ ඒ දර්ශනයට අනුව මේ දුක හදලා තියෙන තණ්හාවෙන්. තණ්හාව නැතිව දුක නැති වෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා. ඒ දර්ශනයට අනුව මෙනෙහි කරන්න කියනවා. සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥාව. ඒක මෙනෙහි කරන්න අපිට පුළුවන් කමක් වෙන්නේ නැහැ පින්වතුනි. ලෝකයේ දුක හදලා තියෙන තණ්හාවෙන් තණ්හාව නැති වෙන දුක නැති වෙනවා කියලා හිතන්නවත් ඉඩ තියලා නැහැ. තොර තෝංචයක් නැතුව හරියට වක්කඩකින් වතුර ගලනවා වගේ අරමුණු වේගෙන් අපේ මනසේ උපදිනවා. උපදිනකොට එක විතරකයක මේ චතුරාර්ය සත්‍ය නේද කියලා බලාගන්න නැත්නම් ඒ සිහි වෙන දේ ලෝකේ කියන එක බාහිර නෙමෙයි තමන්ගේ කෙලෙස් එකට නේද එහෙම දේවල් හැදිලා තියෙන්නේ කියලා සිහි කරන්න ඉඩ නැහැ. වේගෙන් ගලනවා සිතුවිලි. එහෙනම් ඔය සම්මාදිට්ඨි සංකප්ප දෙක පෙන්නලා ඔය වේගෙන් සිතුවිලි ගලාගෙන යන එක නවත්තන්න උපායක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. වායාම සති සමාධි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නිතරම අරමුණු වක්කඩක වතුර ගලනවා වගේ වේගෙන් අරමුණුම ගලාගෙන යන පරිසරයක ඉන්න එපා. මේ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා ලෝකයේ පැත්තට නැඹුරු වෙලා ඉන්න එපා. එහෙම හිටියොත් චතුරාර්ය සත්‍ය බලාගන්න මේ දර්ශනීය මෙනෙහි කරගන්න ඕගලන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ හින්දා හැම වෙලාවෙම වායාම සති සමාධි උත්සාහයෙන්
කාය වේදනා චිත්ත ධම්ම කෙරෙහි, කාය කෙරෙහි, වේදනාව කෙරෙහි, සිත කෙරෙහි, ධර්මාරම්මන කෙරෙහි සිහිය පිහිටුවාගෙන ඉන්න. අපි ඒක තේරෙන භාෂාවෙන් කිව්වොත් හොඳට සිහිය පිහිටුවාගෙන සති නිමිති හිත තියාගන්නවා. සිහියෙන්ම ආනාපාන සතිය හෝ වඩනවා. සති නිමිති හිත තියාගෙන මේ කයේ ධාතු වශයෙන් හෝ මෙනෙහි කරනවා. සිහියෙන්ම හිත තියාගෙන මේ කයේ අසුභ බව හෝ බලනවා. සිහියෙන්ම හිත තියාගෙන මේ කයේ ඉරියව් චලනයේ හෝ ගැන අවධානයෙන් ඉන්නවා. එහෙම නැත්නම් 100න් හිත පිහිටුවාගෙන බුදු ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය කුමන හෝ කමඨහනක් වඩමින් ඉන්නවා. මෙහෙම වඩමින් ඉන්නකොට අර තොරතෝංචයක් නැතුව අරමුණු උපදින පරිසරයෙන් තමන් ඈත් වෙලා සමතේ ඇති වෙන කමඨහනකට හිත යොමු කරගෙන ඉන්නවා. අන්න දැන් එහෙම කමඨහනක ඉන්නකොට කෙනෙක්ව පුද්ගලෙක්ව දෙයක්ව සිහි වෙනවා. ඔන්න දැන් එතකොට තමන් භාවනා කරනකොට හිත අහකට ගියා, වෙනම අරමුණකට ගියා කියලා වෙනම හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඒ තමන්ට සිහි වෙච්ච අරමුණ විදර්ශනා කළ ආපහු හිටපු තැනට එන්න පුළුවන්. නමුත් අපි එහෙම කමඨහනක ඉන්නේ නැතුව ලෝකෙම හිටියොත් අපිට හිත අහකට ගියා කමට මේ කියලා විදර්ශනා කරනවා කියලා නිමිත්තක් නැහැ, තියෙන්නේ මේක තුල නිසා. ඒ නිසා සති නිමිති තියාගෙන සිහියෙන්ම ආනාපාන සති භාවනාව කරනවා කියලා කියන්නකෝ. කරනවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කිනු වමනාවෙන් සිහියෙන්ම සති නිමිති තියාගෙන ආස්වාසය ගැන ප්‍රස්වාසය ගැන දැනුම් සහිතව වාසය කරනවා. ඔන්න දැන් අර වක්කඩ වගේ වතුර ගලන පරිසරයෙන් තමන් ඇවිල්ලා මේ විදිහට හුරු වෙනකොට සමාධි ගතිය ටික ටික වැඩෙනවා, හුරු වෙනවා. ඒ නැතත් ඔන්න ඔහොම ඉන්නකොට වැඩපොළ සිහි වුණා, දරුවා සිහි වුණා, ගෙදර සිහි වුණා. අන්න සිහි වෙච්ච අරමුණේ චතුරාර්ය සත්‍ය පෙන්වන්න. ඒ කියන්නේ දරුවා කියලා සිහි කරනකොටම ඒ දරුවා කියලා ඇතිකම, වැඩපොළ ඇතිකම හදලා තියෙන තණ්හාවෙන්නේ කියලා පෙන්වන්න. කියන්න. ඇයි ඒ තණ්හාවෙන් කියලා කියන්නේ? එයා දන්නවා දරුවා ඉන්නවා, වැඩපොළ තියෙනවා කියන කම හැදුනේ දැකපු දේ ඇතිකමටත් ඇතිකම දකින්න පුළුවන් කමටත් මාරුවට ස්කන්ධ ටික කෙලස් ටිකටත් කෙලස් ටික ස්කන්ධ ටිකටත් මාරුවට වේගෙන් පැවතුණු කම නිසායි මේ දේවල් ඇතිකම තිබුණේ. ඒ ඇතිකම හැදුවේ තණ්හාවෙන්. මොකද සිහි කරනකොට තණ්හාව නිසා දැකපු අහපු දේ තියෙනවමයි වගේ පැත්තට නැඹුරු වෙලයි සිතුවිලි පහළ වුනේ. ඒ හින්දා දැවුනේ තියෙනවා ඉන්නවමයි වගේ. ඒ හින්දාම බලන්න ගියේ. බලනකොට යන්න ඉස්සෙල්ලා තිබුණ කියන කම හින්දා බලනකොට පෙර නොතිබීම හටගත්ත කියලා පේන්නේ. තිබුණු දෙයමයි පේන්නේ වගේ වුණා. ආපහු යනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙවුන්නේ. දැකපු දේ තියෙනවා වගේ පෙවුණා. ආපහු තණ්හාවෙන් ඇති බවටම හැදුවා. මෙන්න මේ විදිහට තණ්හාවෙන් දකින්න පෙර දැක්කයන් පස්සෙත් ඇතිකම හදනවා. දකිනකොට තිබුණු දෙයම පෙන්නනවා, පෙවුණු දෙයම තියනවා වගේ තැනකින් මනස ආපහු ඉතුරු කරනවා. කෙලස් ටික බද්ධ වෙලා දකින අවස්ථාව පවත්නවා. දකින අවස්ථාව උදව් වෙලා කෙලස් ටික පවත්නවා. මෙන්න මෙහෙම නේද මේ කාර්යාලය ඇතිකම, දරුවා ඇතිකම හැදුනේ කියලා පෙන්නනවා. තණ්හාව නැති වුණා නම් දැකපුවහපුදී ඇතිකමට නිමිති නැති වුණොත් දකිනහනදී ඉතුරු නැතුව නැති වෙනවා. ඇතිකමට නිමිති හැදෙන්නේ. මෙහෙම වුණොත් මේ පේනවා කියන දරුවා කාර්යාලේ මේ කිසිම නිමිත්තක් හිටින්නේ නැහැ නේද කියලා එයා දන්නවා. ඒකයි මේ මෙනෙහි කළේ. ඒ ටික මෙනෙහි කරනකොට නියම මාර්ගයේ කෘත්‍ය කරනවා. මොකද්ද?
මාර්ගයේ කෘත්‍ය තමයි පින්වතුනි බාහිර කෙනෙක්ව බාහිර පුද්ගලයෙක්ව සිහි කළා සිහි කරන දේ හෝ කෙනා ඇත්ත කළා හිතන එක නතර කරනවා. මොකද ඒකෙන් තමයි තණ්හාව වැඩෙන්නේ. මේ තමන්ගේ කෙලෙස්ය නිසා තමන්ගේ පැත්තෙන් ලෝකය හැදිලා තියෙනවා කියන එක පෙන්නකොට තියෙන ලෝකයක් ඇසුරු කරනවා කියන සිතුවිල්ල උපදින එක නතර කරනවා. ඔන්න ওই විදිහට අරමුණක් දෙකක් විදර්ශනා කළා ආපහු තමන් වඩන සමත කමඨහනට එනවා. ආයෙ සමත කමඨහනේ ඉඳගෙන හොඳට කමඨහන වඩනවා. ආපහු බාහිරයට ගියාම ගියේ විතර්කයේ විදර්ශනා කළා ආයෙත් මෙතෙන්ට එනවා. එතකොට කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වායාම සති සමාධි උත්සාහයෙන් සතිපට්ඨානේ වඩලා චිත්ත සමාධිය ඇති කරගන්න උපකාර පිණිස කායික වාචික සංවරයක් හදා ගන්නවා. සීලයක පිළිපදිනවා. සීලයේ උපකාරයි කායික වාචික සංවරයේ උපකාරයි චිත්ත සමාධියක් ඇති කරගන්න. ඒක මේ මහා ගැඹුරු සමාධියකට කියන එක නෙමෙයි මම මෙතෙන්දි මතක් කරන්නේ. තොරතෝංචයක් නැතුව උපදින අරමුණු ගොඩේම ඉඳලා චතුරාර්ය සත්‍ය පෙන්න ගන්න බෑ. ඒ හින්දා සිහි වෙන අරමුණු වෙනම අරමුණු සිහි වෙනව නේද කියන එක හඳුනා ගන්න පුළුවන් මට්ටමේ තැනක ඉන්න. කය කෙරෙහි සිහිය පිහිටුවාගෙන නැත්තම් චිත්ත සමතිය ඇති වෙන කමඨහනක නිතරම ඉඳාන් එහෙම ඉන්නකොට බාහිර කෙනෙක්ව සිහි වුණා පුද්ගලයෙක්ව සිහි වුණා කරපු කියපු දේවල් සිහි වුණා කියලා තේරෙයි. අන්න එතකොට ඒ අරමුණු වෙන් වෙන්ව පෙනෙනකොට වෙන් වෙන්ව පෙනෙන තැන අරමුණු වල ඇත්ත බලන්න. ඔන්න ඕක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට මේ ලෝකයේ දුකයි දුකට හේතුව තණ්හාවයි තණ්හාව ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් පෙන්වන්නේ. තණ්හාව කියනකොට දන්නවා පෙනෙන දේ ඇතිකමටත් ඇතිකම පෙනෙන කමටත් ස්කන්ධ ටික කෙලස් ටික ස්කන්ධ ටිකට යා කරලා තියෙන්නේ තණ්හාවෙන්. එහෙමයි මේ ලෝකයේ ඇතිකම දුකේ ඇතිකම හැදුනේ. තණ්හාව නැති වුණොත් විපාක ස්කන්ධ ටික කර්ම විඥාණයට කර්ම විඥානේ විපාක ස්කන්ධ ටිකට උනුන්ට සම්බන්ධ වෙන්නේ යා වෙන්නේ. නාම රූප දෙක විඥාණයට විඥාන නාම රූප දෙකටත් සම්බන්ධ වෙන්නේ. එක බටමිටියක් වැටෙනවා වගේ තණ්හා පැත්ත කර්ම භව පැත්ත නැති වුණොත් විපාක පැත්ත ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණොත් ලෝකේ නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට තියෙන ප්‍රතිපදාවයි කියලා සුතවත් ආර්ය ශ්‍රාවකේ දකිනවා. මෙන්න මේ ටික දකින්න බැරි වුණොත් දුක දන්නේ ලෝකේ දුකයි කියලා ඒ දුක හදලා තියෙන්නේ තමන්ගේ පැත්තෙන් තණ්හාවෙන් කියලා දන්නේ නැත්නම් මේ තණ්හාව නැති කළා ලෝකේ නැති කරන්න පුළුවනි දුක නැති කරන්න පුළුවනි. ඒකට මේ ප්‍රතිපදාවයි කියලා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං වුණොත් ඔකට කියනවා අවිද්‍යාව කියලා. ඔය අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් උපදිනවා සංඛාර. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවද? මෙන්න මේක ගොඩාක් වටිනවා. හොඳට මතක තියාගන්න. ඔය අවිද්‍යාව තිබුණොත් සංකාර නිමිති කියලා කියන්නේ තණ්හාවෙන් තමන් හදාගත්ත තමන්ගේ පැත්තේ ලෝකයක් නෙමෙයි ඔබට එතකොට හම්බ වෙන්නේ තියෙන ලෝකයක් හම්බ වෙයි. දුක දුක ඇතිවීම දුක නැතිවීම නැති කරන මඟ කියලා මේ චතුරාර්ය සත්‍ය නොදන්නකොටම ඒ අවිද්‍යාවෙන් අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියන්නේ ඉන්න පුද්ගලයෙක්ව හම්බ වෙයි, තියෙන දෙයක්ව හම්බ වෙයි, තියෙන ගමක්, තියෙන රටක්, තියෙන ලෝකයක් ඔබට හම්බ වෙයි. ඒ ඇතිකමට ලෝකයක්, ඇතිකමට පොළොවක්, ඇතිකමට වටපිටාවක් ඔබට හම්බ වෙච්ච එකට කියනවා සංස්කාර නිමිති කියලා. ඒක එහෙම හම්බ වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. එතකොට අවිද්‍යාව තිබුණොත් තියෙන ලෝකයක් හම්බ වෙනවා. එතකොට හැමෝම හිතන්නේ මොකද්ද? මේ ලෝකේ තිබුණා
අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඒ තියෙන ලෝකේ තමයි අපි උප්පත්ති වශයෙන් ආවේ. ඒ ලෝකේ ඇසුරු කරගෙන අපි පවතිනවා. අපි මැරලා යනවා ලෝකේ තියනවා කියන තැනකට අපිව පවතින්නේ අපිව බැසගන්නේ ඔය අවිද්‍යාපච්චය සංඛාරා තිබුණොත් තමයි සංස්කාර ලෝකේ අපිට ඇත්ත වෙන්නේ. සියලු සංස්කාරය දුකක් වෙනවා අපිට. ඔබට පුළුවන් නම් gedara තියෙන gedara හම්බ වෙනවා නම් ඉන්න දරුවෙක් හම්බ වෙනවා නම් වැව් පොකුණු ගංගා ඇලදොල තියෙන දේවල් හම්බ වෙනවා නම් හොඳට දැනගන්න අවිද්‍යාපච්චය සංඛාරා කියලා. මොකද අවිද්‍යාව gedara තියනකම දරුවා ඉන්නකම ඇලදොල තියනකම ගහමුදොර තියනකම කියන එක තමයි ලෝකේ. ඔක තමයි දුක. ඇයි ඒකට දුක කියලා තව පැත්තකින් කියන්නේ? අපි කියමුකෝ gedara දොර ඇතිකම ගහකොළ ඇතිකම ගංගාවල ඇතිකම දුක කියන්නේ ඇයි? ඒකද පින්වත්තුනි පංච උපාදාන ස්කන්ධ ලෝකෙට අයිති එක. ඔය ගංගාවල් ඇතිකම ගහකොළ ඇතිකම හරි කමන්නේ මරණාසන්න මොහොතේ ඔය ඇතිකමේ නිමිත්ත විතරක් පෙවුනත් ඇති ප්‍රතිසන්දිය තමන්ව ප්‍රතිසන්දියට අරගෙන යන්න සසරට අරගෙන යන්න. ඒ හින්දා ඒ ඕනම නිමිත්තක් ජරා මරණ දුක ගෙනත් දෙන්න පුළුවන් ඒවා. අපි නිකමට හිතුවොත් ගංගාවක් තියෙනවා. මොකක්ද ඉතින් ඔය තියෙන ගංගාවේ දුක කියලා. අපිට ගංගාව කියන එක තියෙන එකක් වුණොත් ඇත්ත එකක් වුණොත් දැන් ගිහිල්ලා බලන්න පුළුවන් වුණොත් බලලා ආපහු එන්න පුළුවන් වුණොත් ඒ ඇති නිමිත්ත මරණාසන්න මොහොතේ සිහි වෙනොත් සිහි වුණොත් ඒකටද ප්‍රතිසන්දි ලැබෙන්න පුළුවන්. ඒ හින්දායි ඒ හැම නිමිත්තකටම දුකයි කියලා කියන්නේ. පින්වතුනි මෙතන මෙන්න මේ අවිද්‍යාපච්චය සංඛාරා කියන තැනදී තමන්ගේ කිසිම සම්බන්ධතාවයකින් තොරව තමන්ගේ කෙලෙසයකින් තොරව තම තමන්ට ලෝකයේ නිර්මාණය වුණා කියන එක නොදක ඇති බවට ලෝකයේ හම්බ වෙන මනසට චතුරාර්ය සත්‍ය නොදන්නා අසෘතවත් පෘථජ්ජනයට ලෝකයේ හම්බ වෙන පැත්තට කියන නමක් තමයි අවිද්‍යාපච්චය සංඛාරා කියලා. අවිද්‍යාව තිබුණොත් සංඛාර නිමිති නැහැ. මේ ලෝකේ මොන්න තරම් පුද්ගලිය දේවල් කරුණු කාරණා ඇතිකමට ලෝකයේ හම්බ වුණත් Taman දන්නවා මේ මුළු ලෝකයම හදලා තියෙන්නේ Tamanගේ කෙලෙසෙන් තණ්හාවෙන්. තණ්හාවෙන් කියනකොට අර වැඩේ දන්නව ඈ. පෙනෙන දේ ඇතිකමටත් ඇතිකම පෙනෙනකමටත් ඇහෙනකම ඇතිකමටත් ඇතිකම ඇහෙනකමටත් ස්කන්ධ ටිකේ කෙලෙස් වලටත් කෙලෙස් වල ස්කන්ධ ටිකට යා කරන සිද්ධිය කරන්නේ තණ්හාවෙන්. ඒ හින්දා තණ්හාව නැති වුණා නම් මේ ලෝකය කියන එකක් පවතින්නේ නැහැ. කියලා තමන්ගේ පැත්තෙන් ලෝකය දකිනකොට අවිද්‍යාව නැන්නේ විද්‍යාව නේ. එතකොට සංකාර නිමිති නැහැ. මොකද්ද? ඇතිකමට අරගන්න නිමිති නැහැ. පින්වතුනි මේ දුකට හේතුව තණ්හාවයි කියන කාරණාව සුළුපටු සිද්ධියක් එහෙම නෙමෙයි ඈ. මොකද මෙතන තියෙන භයානකකම අද ඔබ දැකපු අහපු දේවල් සිහි කරන්නකෝ. සිහි කරනකොට තණ්හා උපාදාන කියන ගතිය මනසේ ඔබේ හිඳිලා නැත්තම් තණ්හා උපාදාන කියන ගතිය මනසේ ඔබේ හිඳිලා නැත්තම් සිහි කරන දේ සිහි කිරීමෙන් පස්සේ නැති වෙනවා කියලා ඔබට පෙනෙන්නේ නැතුව දැකපු අහපු දේවල් ඇතිකමටම පෙන්නනකම ඔබට යෙදුනොත් දරුවා කියලා සිහි කරනකොට සිහි කරන සිතුවිලි අනිත්‍ය පේන්නේ ඒ සිහි කරන කෙනා දේ තියෙන බවට හිත නැමෙයි. කෙනා ඉන්න බවට හිත නැමෙයි. ඔකට කියනවා තණ්හාව තිබුණොත් විඥානේ ඔක්කාන්ති නාම රූපම් වෙනවා. විඥානේ කර්ම විඥානේ ඔක්කාන්ති දැස ගන්නවා. මොකේද? නාම රූප දෙකට. දකින්නහන පැත්තට නැඹුරු වෙනවා. දැන් gedara කියලා සිහි කළොත් දරුවා කියලා සිහි කළොත් කාර්යාලය කියලා සිහි කළොත් බලන්න මේ හිතෙන් සිහි කරන්නේ. නමුත්
බාහිර පැත්තට නැමිලා තියෙන්නේ. එහෙම නැමෙන්න හේතුවක් තියෙන්න ඕනේ. ඔන්න තණ්හාවෙන් කරන්නේ. ඔතන තියෙන භයානකකම ඔතනම විතරක් නෙමෙයි. ওই ගතිය තිබුණොත් මරණාසන්න මොහොතේදී මේ භවයට අයිති අන්තිම සිතට කියන චරිමක විඥානය කියලා. අන්තිම සිත උපදින වෙලාවේදී සිතෙන් මොන හරි සිතුවිල්ලක් උපදිනකොට ඒ සිතුවිල්ල තණ්හා උපාදාන කියන ගතිය නැති කළා නොතිබුණොත් මොකද වෙන්නේ? ওই වගේම පොළොවට නැමෙනවා. සිහි කරන දේ ඇතිකමට දැනෙනවා. දැන් සිහි කරන දේ ඇතිකමට දැනුණාම යම්සේ හොයාගෙන බලන් අහන්න යනවද ඒ වගේ සිහි කරන දේ ඇතිකමට දැනෙනකොට විඥානය ප්‍රතිසන්දි වශයෙන් බැස නොගෙන තියෙන්නේ. යන්න වෙනවාමයි. ඔක්කාන්ති නාම රූප වෙන ගතිය තිබුණොත් නාම රූප දෙකට විඥානේ බැස ගන්නවාමයි. නතර වෙන්නේ. අද තණ්හාව නැති කළා ලෝක නිරෝධ කළොත් ඒ කියන්නේ යමක් දැක්කා ඇහුණා දකින දේ දැකීමක් විතරයි දිත්තේ දිත්තමත්තා. මොකද දැකපු දේ පැත්තකට ගිහිල්ලා සිහි කරන්න පුළුවන්. අහපු දේ සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට තණ්හා උපාදාන කියන ගතිය තණ්හා උපාදාන කියන කෙලස් ටික නැති වෙලා තිබුණොත් සිහි කරන දේ සිහි කරන නිමිත්ත සිහි කිරීමෙන් පස්සේ එතනම වැටෙනවා කියලා පෙනේ මිසක බාහිරට නැඹුරු වෙන්නේ. බාහිරයට නැඹුරු නොවන නිසා සිහි කරන දේ එතන වැටෙනවා. සිහි කරන දේ එතන නැති වෙනවා කියලා දකින හින්දා බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. බාහිරයට නැඹුරු වෙන්නේ නැති හින්දා සිහි කරන දේ අනිත්‍ය පේනවා. සිහි කරන දේ අනිත්‍ය පේන හින්දා බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. එහෙම වුණාම දැකපු අහපු දේවල් ඔක්කොම ඇතිකමට ලෝකයක් නැහැ. ශුන්‍යතාවයක්, අනිමිත්ත බවක්, අපනිහිත බවක් තියෙනවා. ඒකයි තණ්හා නිරෝධී නිවනයි කියලා කියන්නේ. එහෙම තැනක ඉඳලා ආයතන පරිහරණය කරනකොට දකින දේ දැකීමෙන් අහන දේ ඇහිමෙන් පස්සේ එතනම නිරුද්ධ වෙනවා මිසක ඇතිවගමට උදව් වෙන්නේ නැහැ. සිහි කරන්න පුළුවන්. සිහි කළට පළක් නැහැ. කෙලෙස් නැති හින්දා ඇතිකමට නැඹුරු වෙන්නේ නැහැ. ඔන්න ජීවත් වෙද්දිම ඉපදීම නතර කළා තියෙන්නේ. විඥානයේ නාම රූප දෙකට බැසගෙන ලෝකේ හදන එක නතර කළා තියෙන ජීවත් වෙද්දි. කොහොම ඉන්නකොට මේ භවයේ අන්තිම සිතෙන් සිතුවිල්ලක් උපදිනකොට ඒ සිතුවිල්ලෙත් තණ්හා උපාදානය නැති හින්දා ඇතිකමට භවයේ බාහිරට නැමෙන්නේ නැමෙනකම කල්ැතුමයි නතර කරලා තියෙන්නේ. ඒ හින්දාම හටගත් සිතුවිල්ල අනිත්‍ය වෙන බව පේනවා. හටගත් සිතුවිල්ල අනිත්‍ය වෙන බව පේනකම හින්දාම බාහිරට නැමෙන්නේ. ওই මට්ටමේ මේ ඉඳගෙන ඒ චිත්ත ස්පර්ශය නිසාම පෙනෙනවා. ඒ චිත්ත ස්පර්ශය නැති වෙනකොටම පෙනෙන දේත් නැති වෙනවා, විඥානෙත් නිරුද්ධ වෙනවා. ජීවිත සමසී රහතන් නැතන් පිරුණුවම් පෑවා කියලා කියන්නේ මෙතන ජීවිතයේ ඉන්ද්‍රිය අතහැරීමත් ප්‍රතිසන්දියකට නොයාමත් කියන දෙක එකට වෙන්නේ. ඇයි? නාම රූප දෙක නිසා විඥානේ හටගත්තාම විඥානේ නිසා නැවත නාම රූප වෙනවා කියන එක ටක් ගාලා නතර කරලා තියෙනවා. දැකපු හාපු දෙක නාම රූප දෙක. නාම රූප දෙක නිසා විඥානය කියන්නේ ඒ පිළිබඳ දැනුම. නාම රූප විඥාන නිසා නාම රූප කියන සිහි කරනකොට සිහි කරන දේ දැකපු අහපු පැත්ත නැමිලා පවතිනවා. ඒක නතර කරලා තියෙන්නේ. තණ්හාව කළා නැති වුනහම සසර ගමන ඉවරයි කියලා කියන්නේ ඒකයි ditta ධම්මවම යට කියන්න පුළුවන් කීනා જાති ඉපදීම නැති කෙරුවා කියලා. ඒ හින්දා මෙන්න මේ ටික මට විශේෂයෙන් මතක් කරන්න ඊට පස්සේ මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා, තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නැති කරන මගයි කියන එකෙන් පෙන්වුවේ සීලයක් උපකාර කරගන්න මානසික සංවරයට සිතුවිලි හික්මවා ගන්න උපකාර වෙනස.
චිත්ත සමතයක් උදව් කරගන්න සතිපට්ඨානෙ වඩන්න නීවරණ ධර්ම අඩු කරන්න. ඒ නීවරණ ධර්ම අඩු කරගත්ත මනසකින් මේ දර්ශනයට අනුව හිතන්න. දර්ශනය කියන්නේ ලෝකය කියන එක දුක. ඒ ලෝකයේ ඇති කරුව හේතුව තණ්හාව. තණ්හාව නැති කළොත් මේ ලෝකය නැත්නම් දුක නැති වෙනවා කියලා බලන්න කියලා. ඒ බලන්න එහෙම හිතන්න කියලා කියන්නේ ඇයි? ඒ හිතනකොටම ලෝකය කියන එක ඇත්ත වෙලා කෙලෙස් උපදින එක නතර වෙනවා. ඒ කිව්වේ දරුවෙක්ව දෙයක්ව සිහි වෙනකොටම ඒක දුකෙන් බලන්නත් පුළුවන්. දරුවා කියන නිමිත්ත ගන්න, දරුවා කියන නිමිත්ත තිබුණත් දුක නැති වුණත් දුක. අපි එච්චර ඕනේ. ඒ කියන්නේ ඒ නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් එන්න තියෙන නිමිත්තක් ඒක ජීවත් වෙද්දී හෝ මරණාසන්න මොහොතේ ඒ නිමිත්ත සිහි වෙලා හෝ තමට දුක් දුම්නස් එන්න පුළුවන්. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කුමන හෝ දුකෙන් එකක් ලැබෙන්න පුළුවන් නිමිති මේ. දරුවා ගෙදර කියන එක. ඒ හින්දා එයා දකිනවා මේක දුක. දුකෙන් බලන්න ඕගලන්ට ලෝභයි වගේ නම් බෑ වගේන දරුවා කියන එක ඇතිකම කියන එක ගන්නකො ලෝකේ. ඇතිකම කියන එකනේ ප්‍රශ්නේ. තණ්හාව නිසා නේද මේ ඇතිකම හදලා තියෙන්නේ කියලා හිතන්න. නැත්තම් ඒ දුක තණ්හාව නිසානේ දුක හදලා තියන්නේ කියලා හිතන්න. ඒ තණ්හාව කියනකොට දකින්නේ ඇතිකමට හදන මනසත් ඇතිකමට තියෙන හදන මනස දකින අහන දෙයටත් සම්බන්ධ කළා යා කළා මේ ලෝකේ ඇතිකම හදලා තියෙන තණ්හාවෙන් කියලා දන්නවා ඈ. තණ්හාව නැති වෙනකොට මේ දුක මේ ලෝකේ නැති වෙනව නේද කියලා නිකන් හිතන එක විතරයි තියෙන්නේ. එහෙම හිතපු පමණකින්ම ඉන්න දරුවෙක්ව තියෙන ගයක්ව ඔසවලා අරගෙන හැසිරෙන්න බෑ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක නතර කරනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හදපු සංස්කාර නිමිත්තකට තණ්හා උපාදාන වෙන එක නතර වෙනවා. තණ්හා උපාදාන නෙමෙයි ඇත්තටම. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගෙන සංස්කාර නිමිති කියනකොට අවිද්‍යාවෙන් හදන මේ ඇතිකමට හම්බෙන නිමිති වලට යෙදෙන්නේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියලා. ඒකට කියන්නේ ඒ කියන්නේ තියෙන දේවල් වලට ඇති කැමැත්තට කියන්නේ තණ්හාව කියලා නෙමෙයි ලෝභය කියලා. රන් රිදී මුතු මැණික් දුව දරුවෝ ඕගොල්ලන්ට ඉන්න කෙනෙක් තියෙන දෙයක් හම්බ වෙනවනේ. ඔය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර නිමිති. ඕවට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ලෝභ දේශ මොහ. අලෝභ දේශ මොහ. පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනිජ්ජාභි සංස්කාර තමයි ওই තුල තියෙන්නේ. ඔය අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ටික තිබුණොත් ආයත විඥානය මේ වගේම නාම රූප දෙකට බැසගෙන ආයත හදලා මේ වගේ ලෝකේ හදයි. එතකොට මෙතනදී මට මම මේ කතා කරන කරුණු වල පරාසය ගොඩාක් වැඩි. නමුත් මම මෙතෙන්දී දන්නවා මේ ඔක්කොම ඕගොල්ලන්ට සමාහයට ගහාණය කරගන්න බෑ. නමුත් මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා කියන එක තේරුම් ගන්න මම කතා කළේ. මම මේ කතා කරන මුළු දර්ශනයම කැටි කළා මම අද දවසේ දන්නේ බුදුරජාණන් වහන්සේ එක කාරණාවක් පෙන්වන්න මේ හැම තැනම කියලා තියෙනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් නැත්තම් පෙනෙන ඇහෙන කම හදාගෙන ඒ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම තමන්ට ලෝකය කියන එක නිර්මාණය වෙලා. එතකොට ඒ ලෝකයේ තුල තමයි දුක පෙනෙන්නේ. ඒ දුක් වූ ලෝකේ හදාගත්තේ මේ කෙලෙසෙන්. මේ කෙලෙසේ නැති වෙනකොට නැතිකොලොත් මේ දුක් වූ ලෝකෙ මිදෙන්න පුළුවන් කියලා දෙන්න කෙනෙක් නැති වුණොත් ඉගෙන ගන්න කෙනෙක් නැති වුණොත් ලෝකය කියන එක තියෙන එකක් වෙනවා. ලෝකය කියන එක ඇත්ත එකක් වෙනවා. අවිද්‍යාව තිබුණොත් ඒක සංස්කාර ධර්මයක් වෙනවා. කර්ම රැස් කරගන්න හේතුවක් වෙනවා. එහෙම වුණොත් කර්ම රැස් කරගෙන නැවතත් මේ සසරට යනවා. අද අවිද්‍යා සංකාර තිබුණොත් ආයෙත් සසරට යනවා.
ආයෙත් Taman තුල විපාක ස්කන්ධ විදිහට කෙලස් ටික හැදිලා ලෝකයේ හැදේ. ආයෙත් ලෝකය කියන එක දුක. ඒ දුක හැදුනේ මේ වගේ කෙලෙසකින් කෙලෙසෙන් නැතිකොල ලෝකෙ නැති කරන්න පුළුවන් කියලා එතනින් ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණොත් ආයෙත් ලෝකයේ ඇත්ත වෙනවා. ඒකේ තියෙන දෙයක් හම්බ වෙනවා. අවිද්‍යාව තිබුණොත් ආයෙත් කර්ම නිමිති හම්බ වෙනවා. ආයෙත් ඒවට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම රැස් කළොත් ඒ ඇති කරන අවිද්‍යා කර්මයට ආයෙත් ඉපදෙනවා. මේ අවිද්‍යා කර්ම මේ සසර කෙලවරක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අදද මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් පංච උපාදාන ස්කන්ධ ලෝකය පවතින කම නිසා එන දුකෙන් මිදෙනවා. පංච උපාදාන ස්කන්ධ ලෝකේ නැති කෙල්ලා ලෝක නිරෝධ කළා ලෝකෙ දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසාම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර නිමිති දැන් නැති නිසා මතු සසරට යන්න කර්ම රැස් වෙන්නේ නැහැ. මතු ප්‍රතිසන්දියත් නතර වෙනවා. දනුත් දුක කියන එක නතර වෙනවා. මතු ප්‍රතිසන්දි වශයෙන් සසර ඉපදීමත් නතර වෙනවා. මෙන්න මේ සියලුම දුක නිදහස් වෙන්නේ මෙහෙමයි කියන දර්ශනය පෙන්වන්නේ. ඔකට කැටි කළා ගත්තොත් ලෝකය තමන්ගේ පැත්තෙන් බලන්ඩ තියෙන ලෝකයක් අරමුණු කරන්න බාහිර පැත්තෙන් හැදිච්ච ලෝකයක ජීවත් වෙනවා කියන එක අතහරින්න කියන එකයි පෙන්වන්නේ. තමන්ගේ පැත්තෙන් තමන්ගේ කෙලෙසයකට මේ ලෝකෙ පෙනෙයි. ඒ ලෝකේ තමන්ගේ පැත්තෙන් කෙලෙසයකට හදාගත්තේ කියලා දැක්කොත් ඒ ලෝකේ තමන්ගේ පැත්තේ කෙලෙසයකටයි හදාගත්තේ කියලා පෙන්නුවොත් තියෙන ලෝකයක ජීවත් වෙන්න උත්සාහවත් වෙන්නේ ලැජ්ජ වෙනවා. එතකොට කර්ම රැස් වෙන්නේ. තියෙන ලෝකයක් ගැන හිතන්න හදනකොටම මේ අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක් නේද කියලා දන්නවා. මොකද්ද? ලෝකයේ නැමැති දුක තණ්හාව නැමැති තමන්ගේ පැත්තෙන් නේද හදලා තියෙන්නේ. තණ්හාව නැති වෙනව නේද කියලා බලන එක වෙනුවට මං අනිත් පැත්තට ගිහිල්ලානේ. බාහිර තියෙන ලෝකයක් ඇසුරු කළානේ. තියෙන කෙනෙක්ව ඉන්න තැනක්ව සිහි කරන්නේ මම මේ අවිද්‍යාව නිසා නේද කියලා දන්නවා. මොනෝක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. එතකොට තව පොඩි කාරණාවක් තියෙනවා. මේ තණ්හාව නිසා තමන්ගේ පැත්තෙන් ලෝකේ හටගත්තා. තණ්හාව නැති කළොත් මේ ලෝකය නිරුද්ධ වෙනවා. එතකොට සියලු දුක් නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එයා දන්නවා දැන්. ඉගෙන ගත්ත කියන්නකො. ඉගෙන ගත්තට මේ චතුරාර්ය සත්‍ය නොදන්නා කාලේ අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන විදිහටයි හිටියේ. දුකට හේතුව ඒ හේතුව නැතිකොල දුක නැති වෙනවා කියන එක නොදන්නා කමින් තියෙන දෙයක්ව ඉන්න කෙනෙක්ව සිහි කරපු හුරුවක් අපිට තියෙනවා. ඔකට කියනවා ආශ්‍රව කියලා. දැන් කොච්චර මේක දැනගත්තත් මේ දේශනාව අහනකොට තේරුණත් අතහැරපු ගමන්ම අර හුරුවට යනවා. ඉන්න අය ගෙදර ඉන්න අම්මව සිහි කරනවා, වැඩ පොලේ ඉන්න යාළුවන්ව සිහි කරනවා, ගෙදර හිටපු යාළුවෝ මේ ඉස්කෝලේ ගිය යාළුවෙක්ව සිහි කරනවා කියලා ඉන්න කෙනෙක්ව හිටපු දෙයක්ව සිහි කරනවා. ගිය සතියේ බලන්න ගිය ගංගාව සිහි කරයි නැත්නම් මල්වත්ත සිහි කරයි කියලා ඇති දෙයක්ම සිහි කරනවා. එතකොට ඒ සිහි වෙන ගානේ නෑ. එහෙම දෙයක් තියෙනවා කියන එක හැදුවේ තමන්ගේ මනසෙන් නේද? මල්වත්තක් තියෙනවා හරි. දැකපු ගංගාවක් තියෙනවා හරි. නමුත් එහෙම දෙයක් තියෙනවා කියන එක හදලා තියෙන්නේ මේ කෙලෙසෙන්. එතකොට එයා දන්නවා අතීතේවත් තිබ්බා නෙමෙයි. අතීතෙදි වෙලා තියෙන්නේ. අතීතෙදිත් ගංගාවල් හම්බුණා, මිනිස්සු හම්බුණා, ගොඩනැගිලි හම්බුණා නම් හම්බෙලා තියෙන්නේ තණ්හාව නිසා දකින දේ ඇතිකමටත් ඇතිකම දකින දෙයට ඔවුන්ට උපකාර වේදිච්ච නිසා අතීතෙදිත් ලෝකය කියන එක හැදිලා තියෙනවා. නමුත් දැකලා නැතිකම. දැනුත් තියෙනවා නෙමෙයි මේ කෙලස් ටික නිසා නාම රූප දෙක විඥාණයට විඥාන නාම රූප දෙකට ඕනොන්ට ප්‍රත්‍ය වෙනකොට මේ ලෝකයේ පවතින එක නොදකින්නකම තියෙනවා. අනාගතයට තණ්හාව තිබුණු නාම රූප නිසා විඥානය විඥාන නිසා නාම රූප කියලා නැත්තම් උප්පත්ති භවයේ කර්ම භවයටත් කර්ම භවයේ උප්පත්ති භවයටත් ඕනොන්ට උපකාරව පැවතින ලෝකයේ හදයි නේද කියලා දන්නවා.
තණ්හාව නැති වුණා කියලා කියන්නේ කර්ම භවය නෑ. එහෙම වුණොත් උප්පත්ති භවයේ ඒ කියන්නේ පේනකොට සිහි වෙන්න කෙලෙසයක් නෑ. සිහි කරනකොට දැකපු අහපු දේවල් ඇතිකමට පෙන්වන කමකුත් නැත්තම්. දකින්න දේ දැකීමෙන් පස්සේ ඉවරයි, සිහි කරන දේ සිහි කිරීමෙන් පස්සේ ඉවරයි කියලා දෙන්න දෙපැත්තට වැටෙන්න ඕනේ. එතකොට නිරුද්ධ වෙන්නේ තණ්හාව නැති වුණොත් නැති වෙන්නේ නිරුද්ධ වෙන්නේ ලෝකය. දුක. ඉතින් ওই ටික තමයි මට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. මේක ටිකක් ගැඹුරුයි. ඉතින් මේ මුළු ලෝකෙම මෙන්න මේ මූලික බුදුදහමේ උගන්වන්නේ මේ හැම දෙයක්ම මොකක් සඳහාද කියන කාරණාව අමතක වෙලා තියෙන ලෝකයක් ඇතුලේ නිවන් දකින්න මේ දඟලන හින්දා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ මූලික අර්ථය වර්ධවාගෙන තමයි අර්ථය වර්ධවාගෙන දැන් මේ ලෝකේ ඔක්කොම දඟලන්නේ දුක නැති කරන්න කියලා එක විදිහට විස්තර කර. නමුත් මේ චතුරාර්ය සත්‍ය කියන ටිකෙන් කෙටි කරලා ගත්තාම පංච උපාදානස්කන්ධ ලෝකයේ දුකයි කියලා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ දුකයි කියන එකයි පෙන්වන දුක්ඛේ ඥානං කියනකොට. තණ්හාවෙන් මේ ලෝකේ හැදිලා තියෙන්නේ. තණ්හාව නැති වුණු ලෝකේ නැති වෙනවා කියලා ලෝකේ තමන්ගේ පැත්තෙන් දකින්න කියලා පෙන්වනවා. එහෙම පෙන්නලා මේ අවබෝධය නැතිකමට තියෙන ලෝකයක් ඇසුරු කරපු හුරුව ගෙවා ගන්න කියනවා. ඒකටත් මේකම සිහි කරන්න කියනවා. ඒකට කරන්න තියෙන්නේ තමන්ගේ පැත්තෙන් ලෝකේ හටගත්ත බව පෙන්වන්න. තමන් කැමති ප්‍රියමනාප දුව දරුවෝ ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් කියලා තමයි තියෙන්නේ. ඕක තමයි ලෝකේ. ඒ ලෝකේ කියන එක තියෙන්නේම තමන්ට එක සාක්ෂියක් මත. දකිනහන දේවල් ඇතිකමටත් ඇතිකම දකිනහන දේවල් වලට තියෙන මනස මතයි ඒවා තියෙන්නේ. ඔය ඔක්කොම ටික තියෙන තණ්හාව. ඉතින් ඔන්න ඔය කාරණා ටික මම මතක් කරනවා. පින්වත් සියලු දෙනා මේ කතා කරපු ටික හොඳට නුවණින් බලන්න. නොතේරුනොත් මේක තවදුරටත් ඉගෙන ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? තව ටිකක් සරලව මේ ටික අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා. ඒකට ඉඩපාඩු තියෙන ක්‍රම වටපිටාවක් තියෙන්නේ මොකද්ද කියලා හොයාගන්න. මට මතක් කරන්න තියෙන එක දෙයයි කල්ප අසංකේය ගණන් අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ඉඳලා අපි මේ බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා උපන්න පෙර පිනකට මේ ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන් හින්දා ඉතින් අදත් අපි නිවන් දකින්න කියලා ඔහේ මොනවා හරි කරන්නේ නැතුව මේ හිතේ කෙලෙස් චූට්ටක් අඩු වෙච්ච පමණකින් භාවනා කරනකොට ආලෝක නිමිත්තක් ආපු පමණකින් සිතුවිලි පොඩ්ඩක් සංසිඳුණු පමණකින් ප්‍රශ්නේ ඉවරයි කියලා දකින්න එපා. මේ දුක කියනකොට මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ දුකයි. දුකට හේතුව තණ්හාවයි කියනකොට මේ ලෝකේ තණ්හාවෙන් හටගත්තා කියනකොට මෙන්න මේ සිද්ධිය දකින්න. මේ ලෝක නිරෝධයයි නිවන. අන්න ඒක පෙවුනොත් තමයි යමක් කරගත්තා කියලා හිතන්න. ලෝක නිරෝධය කියනකොට දැකපුහාපු හැම දෙයක්ම තිබුණු අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන මේ තුන් කාලෙම එකට එකතු කරලා තමනුත් අනිද්‍යයත් ඔක්කොම ඇතිකමට ජරා මරණ දුක පෙනෙනකමට තියෙන මේ වටපිටාව. ඉතින් ඒ අවබෝධය ඇතිවීමෙන් මාර්ගඵල ලැබෙනවා මිසක චතුරාර්ය සත්‍ය මිසක හිතේ සිතුවිල්ලක නිහඬකමක් ඇති වෙච්ච පමණකින් කෙලස් ගතිය අඩු වෙච්ච පමණකින් භාවනා කරනකොට කායට සැහැල්ලුවක් දැනෙන පමණකින් ආලෝක නිමිත්තක් ඇති වෙච්ච පමණකින් නිවනය කියලා රැවටෙන්න එපා. නමුත් එහෙම ඇති නිවනකින් වැඩකුත් තියේද කියලා බලන්නකෝ. අපි මේ නිවන් දැක්කට මේ තියෙන ප්‍රශ්නෙන් මිදෙන්න තාම පේරලා නැත්තම් මේ ලෝකයේ කියන එක ඇත්ත වෙලා ගහ ගන්නවා, බැන ගන්නවා, මරා ගන්නවා, කපා කොටා ගන්නවා කියන එක ඇත්ත වෙලා ඒ තුලට හවුල්කාරයෙක් වෙලා ඒකෙම ජීවත් වෙන්නත් වෙලා නම් ඒ ප්‍රශ්නේ විසඳෙන්න හෝ විසඳ ගන්න දන්නේ නැත්තම් අර తాවකාලික ආලෝක සටහනක් ඇවිල්ලා සිතුවිල්ලක් සංසිඳිලා ඇති වෙන නිවනේ පළකුත් තියේද? නිවන කියන්නේ අපි ආවේ මේ දුකේ සංසිඳීම බලාගෙන මිසක නිවනක් කියන එකක් අමුතුවෙන් එකක් හොයාගෙන නෙමෙයි. හොඳට මතක තියාගන්න දුක්ඛ නිරෝධය නිවනයි. දුක කියන්නේ
ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ. එතකොට ජරා මරණ තමයි දුක. නිවන කියන්නේ අජරාමර බව. ජරාව නැහැ, මරණේ නැහැ. අජරාමරකම. ඒක වෙන්න නම් ජාති නිරෝධ. ඉපදීම නැතිව ජරා මරණ නැහැ. නොඉපදීම තමයි නිවන. නොහට ගන්නකම. මේ ලෝකේ නූපදින කමට. ලෝකේ කියනකොට ගෙව මෙතන තියෙන අద్భుත දේ, ආශ්චර්යමත් දේ, තණ්හාව නැමැති එක විතරකේ නැති වෙනකොට මේ තරම් ඇත්ත වෙච්ච ගෙවල්, දොරවල්, රන්, රිදී, මුතු, මැණික් කියලා ජීවිතයේ වෙච්ච මෙච්චර ඇත්ත වෙච්ච මේ ලෝකයේ කියන සිද්ධියෙන්ම දශමයක්වත් ඉතුරු නොකර ගලවලම දානවනේ. ඒකයි මෙතන තියෙන මේ ලෝක නිරෝධයම නිවනයි. ලෝකේ තමයි ඔය ගෙවල් දොරවල් යාන වාහන දුව දරුවෝ නිසා තමයි ඔබට කායික මානසික වෙහෙස දුක් පීඩා විඳින්න වෙලා තියෙන මෙලවත් පරලොවත්. දුකේ නිරෝධය කියනකොට ඒ ලෝකේ අතහැරුණු ගමන් ඒන වෙහෙස මෙලොවත් නැහැ පරලොවත් නැහැ. ඉතින් මේ පෙන්වන දර්ශනය ටිකක් ගැඹුරුයි. නිවන් දකින්න කියලා මොනවා හරි කරන්නේ නැතුව නිවන් දකින්න නිවන කියන්නේ මොකද්ද? ඒකට ඇත්තටම කටයුත්තේ මොකද්ද කියන එක එහෙනම් පොඩ්ඩක් තප්පරව හොයලා බලන්න. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාට මේ දේශනාව හේතුපොනිස්වියම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් කල්පනා කරගන්න මේ සියලුම ආකාරයෙන් පහල කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ ආරණ්‍ය ශේෂ්ත්‍ර අධිග්‍රහීතෝ ශාසන වාමකෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවිසුර වඩා වර්ධනය කරගෙන මේ දිවිපතන බෝධිගේ මුතුන් නිවන සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සමස්තයක්ම මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගීත්ව සුවපත් වේවා ප්‍රාර්ථනා බෝධි මුතුන් නිවන සැනසෙත්වා. ඒ වගේම මේ සද්ධර්ම ශ්‍රවණය කළා වූ සියලු දෙනාටත් මේ පින් මුතුන් නිවන් පිණිස හේතුපොනිස්පේ වේවා. ඒ වගේම සිව්පසෙන් අප උපස්ථාන කරන දායක කාරක ආදී සියලු දෙනාටම මේ පින් එකසේ පිහිටීමෙන් ඒ අයද සුඛී සුවපත් නිවන සැනසෙත්වා. ඒ වගේම අපවත් විවදාලා වාචාර උපාධ්‍යයන් වහන්සේලාත් ඒ වගේම දෙමාපිය ගුරුවරු නැදෑ බන්දු මිත්‍ර ආදීනුත් ධර්ම ශ්‍රවණය කළ පින්වත්තුන්ගේ නම් නැසී කාල යාත්‍රා කළා වූ සියලුම යගේ ඥාතින්ටත් මේ පින් අනුමෝදන් වේ. ඒ අයද සුඛී සුවපත් නිවන සැනසෙත්වා කියන තැනින් පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම යහපතක්ම වේවා. තිරුවන් සරණයි.